In this video tutorial, we are going to learn about stamp duty. Now, under that, we are going to learn about what is meant by stamp duty, what are the applicable laws with regarding to stamp duty, and also most importantly, the practical aspect as well. And when we are deciding the stamp duty, what is the amount you are paying under certain deeds, what is the amount you are paying as stamp duty, the computation of stamp duty, methods and modes of paying stamp duty අපි ඔය විදිහට stamp duty එකට අදාළව සියලුම විෂය කරුණු ටික මේ වීඩියෝ ටියුටෝරියල් එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. stamp duty එකක් calculate කරන්නේ කොහොමද? කොච්චරක් අපි stamp duty pay කරනවද? කොහෙටද අපි stamp duty pay කරන්නේ? ඔය ආදී විදිහට stamp duty සම්බන්ධයෙන් මුද්දර ගාස්තු සම්බන්ධයෙන් සියලුම දේ අපි මේකෙදි කතා කරනවා. right. Stamp duty ගත්තම stamp duty සම්බන්ධයෙන් applicable වෙන laws කිහිපයක්ම තියෙනවා. Amendments කිහිපයක් තියෙනවා, special provisions කිහිපයක් තියෙනවා. But the major or the primary enactment with regarding to stamp duty is Stamp Duty Act. එතකොට statutory enactment එකක් විදිහට legal provision stamp duty act එකේ දැම්මට ගොඩක් practical aspect එකක් තියෙනවා. සමහර දේවල් law එකේ සඳහන් කරලා නැහැ. නමුත් අපි ප්‍රැක්ටිකලි ගත්තොත් එහෙම කරන කාරණා කිහිපයක් තියෙනවා. එතකොට මේ ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට් එක අපිට ස්ටෑම්ප් ඩියුටි ඇක්ට් එකෙන් දැනගන්න හම්බෙන්නේ නැහැ. ඒවා අපි වෙනමම ඒ අවශ්‍ය තැන්වලදී අපි ස්ටෑම්ප් ඩියුටි ඇක්ට් එකත් එක්ක මේ ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට් එකත් කතා කරමු. Now the preamble of the Stamp Duty Act says this is an enactment to provide for the imposition of stamp duty on instruments and documents. So section 2 says instrument chargeable with duty. Every instrument which is executed, drawn or presented in Sri Lanka is chargeable with stamp duty. ලංකාව තුලදී draw කරන, ඒ කියන්නේ ලංකාවේදී draft කරන, ලංකාවේදී present කරන ඕනම deed එකක්, ඕනම instrument එකක් සම්බන්ධයෙන් stamp duty එහෙමත් නැත්නම් මුද්දර ගාස්තු ගෙවිය යුතුයි කියලා section 2 කියනවා. එතකොට stamp duty special provision act එකේ කියනවා every instrument which is executed outside Sri Lanka, but the land is situated and presented in Sri Lanka chargeable with stamp duty. Then stamp duty act එකේ කියනවා ලංකාව තුලදී නම් draft කරන්නේ, execute කරන්නේ ඒ deed සම්බන්ධයෙන්, ඒ instrument සම්බන්ධයෙන් stamp duty ගෙවන්න ඕනේ කියලා. Special provision act එකේ section 3 කියනවා මේ තියෙන ස්කෝප් එක තවත් එක්ස්පෑන්ඩ් කරලා කියනවා ලංකාවෙන් පිටතදී වෙනත් රටකදී තමයි මේක එක්සිකියුට් කරන්නේ. එහෙමත් නැත්නම් ඩ්‍රෝන් කරන්නේ. හැබැයි මේ එක්සිකියුට් කරන ඩීඩ් එක ලංකාවේ තියෙන ඉඩමක් සම්බන්ධයෙන් නම් මේ එක්සිකියුට් කරන ඩීඩ් එකටත් ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ ලංකාවේ ඉඩමක් සම්බන්ධයෙන් නිසා. So it says every instrument which is executed outside Sri Lanka but the land is situated and presented in Sri Lanka. ලංකාවෙන් පිට එක්සිකියුට් කරත් ඉඩම ලංකාවේ නම් ඒකටත් ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ කියලා. right? ඊට පස්සේ ස්ටෑම්ප් ඩියුටි ඇක්ට් එකේ section 5න් කියනවා මේකට තියෙන exceptions. ස්ටෑම්ප් ඩියුටි ගෙවිය යුතු නැති අවස්ථා. දැන් මීට අමතරව සමහර ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕන අවස්ථාවලදීත් exempt වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට අපි ලීස් ඇග්‍රීමන්ට් එකක් ගත්තොත් ලීස් ඇග්‍රීමන්ට් එකකට අපි ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ. නමුත් ඒකේ ගෙවන්න ඕන නැති අවස්ථා කිහිපයක් තියෙනවා. ඒවා අපි වෙනම කතා කරනවා. මේ කියන්නේ basically section 5 යටතේ stamp duties ගෙවන්න අවශ්‍ය නැති ඒවා. right? Now under section 5 it mentions certain instances. One is affidavit, but this has been amended, so therefore this is not now considered as an exception. For an affidavit you have to pay stamp duty. And then it says conveyance for or on behalf of the government. යම් කිසි ඔප්පුවක් එහෙමත් නැත්නම් ඉඩමක් සම්බන්ධයෙන් එක් පාර්ශවයක් ගවර්න්මන්ට් එක නම් රජය නම් එතකොට ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ මේ ලියන ඔප්පුව සම්බන්ධයෙන් මුද්දර අලවන්න ඕනේ නැහැ කියලා කියනවා. exempt වෙනවා කියලා කියනවා. if the conveyance for or on behalf of the government, government එක වෙනුවෙන් හරි government එක නම් එවැනි අවස්ථාවකදී stamp duty වලින් exempt වෙනවා. ඒ වගේම deed of partition එකක් යම් ඔප්පුවක් partition කරනවා නම් බෙදනවා නම් මේ partition එක සම්බන්ධයෙන්
ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ නැහැ. ඒ වගේම documents filed in magistrate courts, documents filed by public officer in his any proceedings under his official capacity ඒවටත් ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ නැහැ. දැන් අපි ගත්තොත් සිවිල් කෝට් එකක් සම්බන්ධයෙන් දිස්ත්‍රික් කෝට් එකේ දාන නඩුවකදී සිවිල් ප්‍රොසීඩින් එකකදී නම් අපි ඒ නඩුවට අදාළව ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ. right? දැන් මේ පාර්ට් එක කන්වෙන්සින් වලට ඕනේ නැහැ. but ස්ටෑම්ප් ඩියුටි සම්බන්ධයෙන් ඉගෙන ගන්නකොට ඒකට අදාළව අනෙක් කාරණාත් ඉගෙන ගන්න එක අනිත් විෂන් වලටත් වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා මම උඩින් කියන්නම් ඉන් ඩීටේල් කියන්නේ නැහැ. අපි සිවිල් නඩුවක් නම් සිවිල් කෝට් එකක දාන ඇක්ෂන් එකක් නම් ඒවට අපි ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ. හැබැයි ක්‍රිමිනල් ඇක්ෂන් එකක් විදිහට මැජිස්ට්‍රේට් කෝට් එකේ දාන කේසස් සම්බන්ධයෙන් ඒ කේස් එක ඉන්ස්ටිටියුට් කරන්න ෆයිල් කරන්න අපි ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි පබ්ලික් ඔෆිසර් කෙනෙක් එයාගේ ඔෆිෂියල් කැපැසිටි එකෙන් යම් නඩුවකට පෙනී ඉන්නවා නම් ඔහු විසින් ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනෙත් නැහැ. ඊළඟට අපිට කන්වෙන්සි සම්බන්ධයෙන් වැදගත් වෙන ඒරියා එක තමයි wills, testament and codicil. අවසන් කැමැත්තක් සම්බන්ධයෙන් ඒ වගේම කොඩිසිල් එකක් සම්බන්ධයෙන් මේ කාරණාවලට ස්ටෑම්ප් ඩියුටි පේ කරන්න ඕනේ නැහැ. ඒ නිසා මේ ඒරියාස් තුන තමයි අපිට වැදගත් වෙන්නේ. එක්සෙප්ෂන්ස් විදිහට ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ නැති අවස්ථාවලට. එතකොට මේ ඒරියාස් අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ. මේ ඔයාලට හදිසියොත් සිනාරියෝ එකක් දුන්නොත් එහෙම විල් එකක් ලියනවා ඒකට සම්බන්ධයෙන් ස්ටෑම්ප් ඩියුටි වලට පාටිස් වලට ඇඩ්වයිස් කරන්න කියලා. එතකොට එවැනි අවස්ථාවකදී ඔයා සෙක්ෂන් 5 රිෆර් කරලා විල්ස් ඇවිල්ලා ස්ටෑම්ප් ඩියුටි වලින් එක්සෙම්ප්ට් වෙන අවස්ථාවක්. ඒ නිසා ස්ටෑම්ප් ඩියුටි පේ කරන්න ඕනේ නැහැ කියන උත්තරේ ලියන්නට ඕනේ. හරි. ඊට පස්සේ අපි බලමු time and mode of stamping. section 6 කියනවා stamp duty shall be paid before or at the execution of instrument. Payment shall indicate in the instrument. ස්ටෑම්ප් ඩියුටි පේ කරන්න ඕනේ එක්කෝ මේක එක්සිකියුට් කරන්න කලින් එහෙමත් නැද්ද at the time of execution. මේ ඔප්පු ලියන අවස්ථාවේදීම ස්ටෑම්ප් ඩියුටි එකක් පේ කිරීමක් කරන්න ඕනේ කියලා කියනවා. ඒ පේමන්ට් එක ඉන්ස්ට්‍රුමන්ට් එකේ ඉන්ඩිකේට් කරන්න ඕනේ. දැන් ස්ටෑම්ප් ඩියුටි එකක් පේ කරන්න ඕනේ කියලා කියනවා manner and payment of stamp duty. කොහොමද ස්ටෑම්ප් ඩියුටි එක කරන්නේ? මේක ස්පෙෂල් ප්‍රොවිෂන් ඇක්ට් එකේදී amend කරනවා. section 8 subsection 1 යටතේ කියනවා stamp duty paid by means of affixing stamps to the required value prior to or at the time of execution of instrument. දැන් මේකේ අපි කතා කරන section කිහිපයක් තියෙනවා. අපි ඊට පස්සේ general idea එකක් ගමු, සම්පූර්ණ idea එක ගන්න. මෙතනදී කියනවා අපි stamp duty කියලා ගෙවන්නේ ඒ අදාළ ඔප්පුව ගත්තාම මේ instrument එක ගත්තාම මේ instrument එකේ stamps affix කරනවා. stamp duty එක රුපියල් 50000යි නම් මේ 50000ට අදාළ මුද්දර අපි මේකේ අලවනවා කියලා කියනවා. හැබැයි හැම වෙලාවෙම අපි මුද්දර මේකේ අලවන්නේ නැහැ. තවත් ක්‍රම තියෙනවා මේකේ ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න පුළුවන්. අපි ඒ ටිකත් බලමු. right? section 8 subsection 2 කියනවා mortgage එකක් හරි lease එකක් හරි නම් ඒ සම්බන්ධයෙන් ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න පුළුවන් කියනවා prescribe bank එකට. එතකොට එතනදී අපි හඳුන ගන්නවා People's Bank එක සහ BOC එක. එතකොට section 8 subsection 2 කියනවා දැන් 8 1 කිව්ව එක විදිහක් තමයි අපිට අවශ්‍ය මුද්දර ගාස්තු ටික අවශ්‍ය ප්‍රමාණයට මුද්දර ටික අලවන්න පුළුවන්. ඒ එක විදිහක්. දෙවන විදිහ තමයි අපිට පුළුවන් mortgage එකක් හරි lease එකක් හරි නම් ඒ සම්බන්ධයෙන් අපි ලියන ඔප්පුවකදී prior or at the time of execution paid to prescribed bank, People's Bank or BOC, stamp duty can pay due to reason beyond control. Right? Stamp duty cannot pay due to reason beyond control. Stamp duty shall pay to the bank within 7 days of execution. Then, section 6 කිව්වා stamp duty එකක් ඒ අවස්ථාවේදීම pay කරන්න ඕනේ. 8 දෙකෙත් කියනවා prior or at the time of execution pay කරන්න ඕනේ. හැබැයි යම් හේතුවක් නිසා reason beyond control stamp duty pay කරන්න බැරි වුණොත් එහෙම එතකොට දවස් 7ක් ඇතුළතදී දැන් මේක execute කරන්න පළවෙනිදා නම්
මේක එක්සිකියුට් කරන්න පළවෙනි දන දවස් 7ක් ඇතුළතදී මේ බෑන්ක් එකට ස්ටෑම්ප් ඩියුටි පේ කිරීමේ හැකියාවක් තියෙනවා. ඔෆෙන්ස් එකක් වෙන්නේ නැහැ ඒක. එතකොට අපි දැන් අදාළ ස්ටෑම්ප් ඩියුටි එක යම් බෑන්ක් එකකට ගෙවනකොට බෑන්ක් එක විසින් ඉෂුව කරනවා සර්ටිෆිකේට් එකක්. මේ සර්ටිෆිකේට් එකේ තියෙන යම් කරුණු ටිකක් අපි ඉස්සරහට බලමු. මේකේ සාම්පල් එකක්. එතකොට මම විස්තර කියන්නම්. මේ සර්ටිෆිකේට් එක එතකොට අපි මොකද කරන්නේ? අපේ මේ ඉන්ස්ට්‍රුමන්ට් එකේ මේ සර්ටිෆිකේට් එක අලවනවා. එහෙමත් නැත්නම් දැන් ඩීඩ් එක කියලා තියෙනවා. ඒ ඩීඩ් නම්බර් එක තියෙනවා. ඊට පස්සේ විස්තරයට කලින් අපි මේ සර්ටිෆිකේට් එක අලවනවා. එහෙමත් නැත්නම් ඩීඩ් එකේ පිටිපස්සේ හරි අලවනවා. එතකොට එක විදිහක් තමයි අපි ඉන්ස්ට්‍රුමන්ට් එකේ සෙක්ෂන් 8 සබ්සෙක්ෂන් 1 යටතේ ඉන්ස්ට්‍රුමන්ට් එකේ අපි මුද්දර අලවනවා. දෙවන විදිහ බැංකුවට සල්ලි ගෙවලා බැංකුවෙන් දෙන සර්ටිෆිකේට් එක අපි ඩීඩ් එකේ අලවනවා. රයිට්? හරිද? දැන් අපි මෙතනදී මේ පේමන්ට් ඔප්ෂන් එක පොඩි අයිඩියා එකක් ගමු. සම්පූර්ණ ඕවරල් අයිඩියා එක අපි වෙනමමයි කතා කරනවා මේ ප්‍රොවින්ෂල් කවුන්සිල් එකයි සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකයි අතර තියෙන වෙනස්කමත් එක්ක. බේසික් අයිඩියා කොලුවට තියාගන්න. දැන් අපි කිව්වා ලීස් එකක් සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් මෝඩ්ගේජ් එකක් සම්බන්ධයෙන් බැංකුවට සල්ලි ගෙවන්න පුළුවන් කියලා. රයිට්? ලීස් එකක් සම්බන්ධයෙන් මෝඩ්ගේජ් එකක් සම්බන්ධයෙන් මේ ඒරියාස් දෙක ගත්තොත් අපි සල්ලි දාන්න ඕනේ මේවට සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකට. ට්‍රාන්ස් එකක් නම් ගිෆ්ට් එකක් නම් එහෙමත් නැත්නම් ලීස් ඇන්ඩ් මෝර්ගේජ් නොවන ඕනම ඉන්ස්ට්‍රුමන්ට් එකක් අපිට සල්ලි දාන්න පුළුවන් ප්‍රොවින්ෂියල් කවුන්සිල් එකට. දැන් ඉඩම තියෙන්නේ වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ නම් වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ ප්‍රොවින්ෂියල් කවුන්සිල් එකට පුළුවන් මේ ඩීඩ් එක සම්බන්ධයෙන් ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න. එතකොට මේ ඉඩමට අදාළ ප්‍රොවින්ස් එකට අදාළ ප්‍රොවින්ෂියල් කවුන්සිල් වල සල්ලි ගෙවන්න පුළුවන්. හැබැයි ලීස් එකක් හරි මෝඩ්ගේජ් එකක් නම් සල්ලි ගෙවන්න ඕනේ සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකට. එතකොට මේ දෙක යටතේ අපි සල්ලි ගෙවන විදි තමයි අර කිව්වේ එක්ක ඇෆික්ස් කරන්න පුළුවන්, එක්කෝ බැංකුවෙන් දෙන රිසිට් එක ගලවන්න පුළුවන්. එහෙමත් නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. අපි මේ ක්‍රම තුනම දැන් ඉස්සරහට බලමු. රයිට්? දැන් සෙක්ෂන් 8 සබ්සෙක්ෂන් 2 අපි කතා කරා බැංක් එකෙන් දෙන සර්ටිෆිකේට් එක අලවන්න ඕනේ කියලා. ස්පෙෂල් ප්‍රොවිෂන් ඇක්ට් එකේ සබ්සෙක්ෂන් 3 යටතේ කියනවා මේ අලවන ස්ටෑම්ප් ඩියුටි. දැන් අර අපි ඇෆික්ස් කරා නම් ස්ටෑම්ප් ඩියුටි ඒව අපි කැන්සල් කරන්න ඕනේ කියලා. දැන් මෙතන කියනවා if the stamp is not impress stamps. දැන් අපි තාම impress stamps කියන එක කතා කරන්න ආවේ නැහැ. අපි normal stamps නම් ගන්නෙ post office එකකින් අරගන්න stamps නම් ගන්නෙ. ඒ stamps cancel කරන්න ඕනේ කියලා කියනවා. එක්ක මේක punch කරලා එහෙමත් නැත්නම් මේක හරහට අපේ initial කරලා මේ විදිහට මේ ස්ටෑම්ප් එක මුද්දරය කැන්සල් කරන්න ඕනේ. කැන්සල් කරන්න නැතුව මුද්දර අලවලා තිබ්බොත් ඒක කන්සිඩර් කරන්නේ මුද්දර අලවලා නැහැ කියලා. ඔයා මුද්දර ඇලෙව්වත් රුපියල් 50කට වැඩි වැලියු එකක් තියෙන මුද්දරයක් නම් අනිවාර්යයෙන් මේක එක්ක කපන්න ඕනේ. එහෙමත් නැත්නම් ඒක හිල් කරන්න ඕනේ. Right? So if the value is about 50, you have to cancel it by either cutting or pricking the stamp. So this is for the value above 50. If the value is lesser than that, you have to cancel the stamps by writing or marking in ink across the stamp your name or initials. If you do not cancel the stamps, then it is considered as you have not stamp at all. So subsection 4 says if not cancel it is deemed to be unstamped. එනිසා හොඳට මතක තියාගන්න ඔයා ස්ටෑම්ප් සෆික් කරනවා නම් සෙක්ෂන් 8 සබ්සෙක්ෂන් 1 යටතේ ඔයා අනිවාර්යයෙන්ම මුද්දර ඇලෙව්වට වැඩක් නැහැ. ඒ මුද්දරේ කැන්සල් කරන්න ඕනේ. ඒතකොට මේ කැන්සලේෂන් කියන එක ඉතාමත් වැදගත්. එක්සෑම්ස් වලදීත් ගොඩක් අය මුද්දර අලවන්න ඕනේ කියන එක කියනවා. නමුත් කැන්සලේෂන් එක ගැන කතා කරන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාට සම්පූර්ණ ලකුණු ගන්න හම්බෙන්නේ නැහැ උත්තරේට. ඔයාගෙන් ඇහුවොත් කොහොමද මේ
ක්ලයන්ට් කෙනෙක්ව ඇඩ්වයිස් කරන්නේ මේකට මුද්දර ගාස්තු එළවීම සම්බන්ධයෙන් කියලා. ඒවයි amount එක වගේම මේ cancellation part එකත් අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ. මොකද cancel කරේ නැත්තම් unstamp කියලා තමයි ඒක consider කරන්නේ. right? අපි මේ impress stamp කියන කතා කරේ නැහැ. අපි කතා කරා normally stamps affix කරන එක, ඊළඟට බැංකුවට සල්ලි ගෙවලා bank certificate එක issue කරන එක. ඊට පස්සේ තව අවස්ථාවක් තියෙනවා impress stamps, අපි ඒකත් කතා කරමු. right? එතකොට stamp duty act එකේ section 7 කියනවා. දැන් අපි මේ කතා කරේ special provision act එකේ section එක යටතේ. stamp duty act එකේ section 7 කියනවා stamp duty paid by means of adhesive stamps. Person executing the instrument shall cancel the right in his name in initiating in link. අර කලින් කියපු කාරණාවම මේකේ directly කියනවා adhesive stamps නම් අපි stamps affix කරනවා නම් ඒවා cancel කරන්න ඕනේ කියලා. දැන් අපි මේ යටතේ ඉගෙන ගන්නකොට stamp duty එක pay කරන්න පුළුවන් modes තුනක් අපි කතා කරා. එකක් adhesive stamps. අපි කිව්වේ මේ stamp duty එකේ මෙන්න මේ විදිහට ඔයාලට මේ මුද්දර ගාස්තු වල තියෙනවා පේනවා. මේ විදිහට ඔප්පුව පුරාම මේකට අදාළ වැලියු එකට මුද්දර අලවනවා. right? මේකත් එක්ක මම කියලා දෙන්නම්. එහෙම මුද්දර ගාලා ලැබුවාම මේ විදිහට සීල් කරලා ඒ අදාළ land registry එකෙන් මේකට අංකයක් දීලා land registry එකෙන් සීල් කරාන් පස්සේ තමයි මේක නැවතත් ඔයාලට එවන්නේ. අපි ඒක in detail පස්සේ මේකේ format එකේදී කතා කරමු. දැන්ට මේකත් තියෙනත් එක්ක මම ඔයාලට ඒක කිව්වේ. එතකොට adhesive stamps කියලා කියන්නේ ඔයාලා සාමාන්‍ය විදිහට මුද්දර ගාස්තු අරගෙන මුද්දර ගාස්තු ටික මුද්දර ටික අලවලා දානවා. right? impress stamps කියලා කියන්නේ by paying via Inland Revenue Department and impress to the document. අපි මේක කරන්නේ කෙලිම Inland Revenue Department එකට යනවා. Inland Revenue Department එකට ගිහිල්ලා pay කරලා ඒගොල්ලෝ දෙන specific impress stamp එකක් තියෙනවා. ඒ stamp එක අපි instrument එකේ අලවනවා. ඒවා අපි cancel කරන්න ඕනේ නැහැ 아무තුවෙන්. right? මොකද අපි කෙලිම Inland Revenue Department එකට ගෙවලා තියෙන්නේ. ඒ නිසායි cancellation එකක් කරන්න ඕනේ නැහැ. ඒක නිකම්ම attach කරන්න තියෙන්නේ. ඊළඟ තියෙන adhesive stamp සහ වැඩියෙන්ම practice එකේදී use වෙන විදිහ තමයි paying to the bank. ඒතර bank එකට pay කරාම මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. මෙන්න මේ වගේ certificate එකක් bank එකකින් issue කරනවා. එතකොට මේ issue කරන එක යටතේ මේකේ සඳහන් කරනවා ඒ අදාළ පාර්ශවයන්ගේ නම්. right? එයාලගේ නම් ටික සඳහන් කරනවා. ඒතකොට name of the first grantee, එයාලගේ address එක, ඊට පස්සේ මේකේ attest කරන notaryගේ අත්සන්, ඒ දේවල් සඳහන් කරනවා, deed අංකය සඳහන් කරනවා, date එක සඳහන් කරනවා. ඊළඟට මේකට අදාළ amount එක. දැන් මේකට අදාළ stamp duty කියලා තියෙන 95000ක්. ඒ amount එක සඳහන් කරනවා. මේ ආදී විදිහට. ඒතර මේක ගෙවල් තියෙන People's Bank එකට BOC එකටත් ගෙවන්න පුළුවන්. මේ විදිහට මේ receipt එකේ සඳහන් කරනවා, bank එකකින් issue කරන certificate එකේ සඳහන් කරනවා මේකට අදාළ payment එක. එතකොට මේ payment එක ඔයාට පුළුවන් මේ විදිහට deed එකේ ඒ payment එක ඔයාට පුළුවන් instrument එකේ දැන් අපි ගත්තොත් deed number එක තියෙනවා, deed වර්ගය තියෙනවා, deed number එක තියෙනවා, උඩින්ම notaryගේ විස්තරය තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක attach කරලා ඊළඟට deed එකේ parts ටික කතා කරගෙන යන්න. right? එතකොට stamp duty pay කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් adhesive stamps, එකක් impress stamps, අනිත් එක bank එකට payment එක කරන එක. right? idea එක ගන්න ඔලුවට තියාගන්න මෙන්න මෙහෙම තමයි ගෙවන්න පුළුවන් අවස්ථා කියලා. adhesive stamps නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න cancel කිරීමත් ගැන. right? ඒක ඉතාමත් වැදගත්. bank එකට issue කරන bank certificate එකේදීවත් impress stamps වලදීවත් stamps cancel කරන්න ඕනේ නැහැ. right? හරි. දැන් අපි බලමු how to stamps instruments affecting exchange. Section 9 says several instruments of conveyance or transfer for effecting exchange of property. The instrument first executed shall be stamped with the stamp duty, and all the other instruments shall be stamped with a stamp duty of 5 rupees. Provided section shall not apply to any subsequent instrument executed after a period of 3 months from the date on which the first instrument was executed. දැන් මොකක්ද මේ කියන්නේ? exchange එකක් සම්බන්ධයෙන් ඉඩම් දෙකක් තියෙනවා. මේ ඉඩම් දෙක
දෙන්න එක්ස්චේන්ජ් කරගන්න තමයි හදන්නේ. මේ ඉඩම මෙයාට තියලා හුවමාරු කර ගැනීමක්. Now when there is an exchange, now generally if it considered as it a transfer එකකදී නම් මේ ඉඩමට අදාළව තමයි අපි stamp duty ගෙවන්නේ. then exchange එකේදී ඉඩම් දෙකක් හුවමාරු වෙනවා. right? එතකොට ප්‍රශ්නයක් එනවා අපි මේ දෙකටම stamp duty ගෙවන්න ඕනේද කියලා. section 9 කියනවා නෑ ඔයාලා දෙකටම stamp duty ගෙවන්න ඕනේ නැහැ. The instrument first executed shall be stamped. එහෙනම් මේ දෙකෙන් එකකට මුලින්ම execute කරන deed එකට ඔයා stamp duty ගෙවන්න, අනිත් එකට stamp duty ගෙවන්න ඕනේ නැහැ. ඒකට රුපියල් 50 මුද්දරයක් ඇලෙවම ඇති. And all the other instruments shall be stamped with a stamp duty of 5 rupees. Sorry, it's not 50, it's a 5 rupees. Right? 5 මුද්දරයක් ඇලෙවම ඇති. හැබැයි ඔයා මේ පළවෙනි ඉන්ස්ට්‍රුමන්ට් එක ට්‍රාන්ස්ෆර් කරලා දෙවෙනි ඉන්ස්ට්‍රුමන්ට් එක ට්‍රාන්ස්ෆර් කරේ නැත්නම් මාස 3ක් යනකම් එතකොට මේ කියන සෙක්ෂන් එක ඇප්ලයි වෙන්නේ නැහැ. The section shall not apply to any such subsequent instrument executed after a period of 3 months. නැත්නම් මිනිස්සු ඔක්කොම ඉඩම් ලිව්වට පස්සේ අවුරුද්දක් විතර ගියන් පස්සේ කියයි මෙන්න මේ ඉඩමත් මේ කලින් කියපු ට්‍රාන්ස් එකට අදාළවයි කරේ. ඒ නිසා රුපියල් 5ක ස්ටෑම්ප් ඩියුටි ගෙවුවම ඇති කියලා. අර වැරදි විදිහට මේක යූස් කරන එක නතර කරන්න එක්ස්චේන්ජ් එකක් මාස 3ක් ඇතුළතදී නම් එතකොට සිද්ධ වෙන්නේ. ඒ මාස 3 ඇතුළතදී වෙද්දී මුලින් ඉන්ස්ට්‍රුමන්ට් එක එක්සිකියුට් කරනවා නම් ඒකට ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ. ඉතුරු ඒවට රුපියල් 5ක මුද්දරයක් විතරයි අලවන්න ඕනේ. ස්ටෑම්ප් ඩියුටි පේ කරන්න ඕනේ නැහැ. right. දැන් අපි කතා කරන්නේ ස්ටෑම්ප් ඩියුටි ලීගල් ප්‍රොසීඩින් එකකදී. නඩුවකදී ඒ නඩු කටයුත්තට අදාළ ඩොකියුමන්ට් සම්බන්ධයෙන් මේ නඩුවට අදාළ ඩොකියුමන්ට් සම්බන්ධයෙන් ස්ටෑම්ප් ඩියුටි කොහොමද ගෙවන්නේ කියලා. මේක කන්වෙන්සින් වලට විශේෂයෙන් වැදගත් වෙන්නේ නැහැ. නමුත් section 11 ස්ටෑම්ප් ඩියුටි අර්ථය කතා කරන නිසා අපි ඉක්මනින් එක කතා කරමු. Every document filed in any legal proceedings and chargeable with stamp duty shall be treated as duly stamped. right? දැන් deed එකක් නඩුවක් සම්බන්ධයෙන් අපි ප්ලේන්ට් එකක් දානවා නම් ආන්ස් එකක් දානවා නම් මේ හැම එකටම ඊට පස්සේ දාන ඕනම දෙයකට අපි ස්ටෑම්ප් ඩියුටි පේ කරන්න ඕනේ. හැබැයි අපි ස්ටෑම්ප් ඩියුටි පේ කරනකොට ඔයාලා සිවිල් 1 වලදී සහ සිවිල් 2 යටතේ අපි ප්ලේන්ට් ඇන් ආන්සර් කතා කරනකොට අපි කතා කරා අපි අවර්න්මන්ට්ස් ලියනකොට විස්තරේ ලියනකොට මේකට ඇටැච්මන්ට් එකක් කරනවා නම් උදාහරණයක් විදිහට ඩිවෝර්ස් ඇක්ෂන් එකකදී මේකට අදාළව අපි මැරේජ් සර්ටිෆිකේට් එක attach කරනවා නම් අපි ලියනවා මේ marriage certificate එක අපි P1 විදිහට mark කරනවා and pleaded as part and parcel of this case. මේ නඩුවෙම කොටසක් විදිහට සලකන්න කියලා තමයි අපි මේ marriage certificate එක attach කරන්නේ. එතකොට අපි plaint එකට stamp duty ගෙවනවා නම් මේ plaint එකේම කොටසක් විදිහට සලකනවායි කියලා කියන marriage certificate එකට ආයි අලුතෙන් ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ නැහැ. හැබැයි ඔයා මේ ක්ලෝස් එක දැම්මේ නැත්තම් pleaded as part and parcel කියලා මේකත් මේ ප්ලේන්ට් එකේම කොටසක් විතර සලකන්න කියලා දැම්මේ නැත්තම් ඔයා මේවටත් වෙනමම ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ. ඒ නිසා තමයි අපි ඇටැච්මන්ට් එකක් දානකොට හැමතිස්සෙම ඒකේ යටින් part and parcel of the case කියලා කියන්නේ. right? මේක මම වලට හැමතිස්සෙම කියනවා මම අනිත් විෂයන් කරනකොටත් ඒ දෙය කියලා තියෙනවා. ෆයිනලි එක ගත්තම අපි එක්සෑම් එකේදී අපිට පේපර්ස් 8ක් විදිහට වෙන වෙනම සබ්ජෙක්ට් යටතේ අපේ දැනුම ටෙස්ට් කරාට මේ 8ම වෙන වෙනම පාඩම් කරන්න එපා. මේ 8ම එකට පාඩම් කරන්න ඕනේ. මොකද එක පාඩමක් තව පාඩමත් එක්ක ලොකු කනෙක්ෂන් එකක් තියෙනවා. ඒ නිසා අපි පාඩම් කරන පර්පස් එකට අපි තර වෙන වෙනම පාඩම් කරන නමුත් ඒ දැනුම් හැම එකකටම සම්බන්ධ කරගන්න මේ ස්ටෑම්ප් ඩියුටි වලටත් මම සිවිල් 1 එකේ කරුණු කියන්නේ එකයි. අපි එක්සෑම් එක කරන්නේ කන්වෙන්සින් විතරක් නෙමෙයි අපි සිවිල් වලටත් එක්සෑම් එක කරන්න ඕනේ. නිසා මේ ගැළපීම් හොඳට මතක තියාගෙන පේපර් එකේදී ප්‍රැක්ටිකලි උත්තර ලියනකොට මේ හැමදේම වැදගත් වෙනවා. right? හරි. දැන් අපි බලමු ස්ටෑම්ප් එකක් කරන්නේ මුද්දර ගාස්තු අලවනකොට මොකේද අපි ඒක අලවන්නේ කියලා. right?
අපි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගත්තාම ඉන්ස්ට්‍රුමන්ට් එකේ කොටස් තුනක් තියෙනවා. අපි ඉස්සරහට කතා කරනවා ඔරිජිනල්, ඩුප්ලිකේට් සහ ට්‍රිප්ලිකේට් කියලා. අපි ඔප්පුවක් ලියනවා නම් ඒකේ කොටස් තුනක් තියෙන්න ඕනේ. ඔරිජිනල් එකක් තියෙන්න ඕනේ, ඩුප්ලිකේට් එකක් තියෙන්න ඕනේ, ට්‍රිප්ලිකේට් එකක් තියෙන්න ඕනේ. එතකොට මේ වගේ කොපීස් තුනක් තියෙනවා නම් අපිට ප්‍රශ්නයක් එනවා මුද්දර ගාස්තු වලවන්නේ කොයි ඩොකියුමන්ට් එකේද කියලා. ඔරිජිනල් එකේ අලවනවද, ඩුප්ලිකේට් එකේ අලවනවද, ට්‍රිප්ලිකේට් එකේ අලවනවද කියලා. සෙක්ෂන් 12 කියනවා where any instrument chargeable with stamp duty. මුද්දර ගාස්තු අලවන්න ඕන ඉන්ස්ට්‍රුමන්ට් එකක් නම් is executed or acknowledged before notary public or fiscal in the execution office, the stamp duty chargeable on such instrument shall be chargeable on the duplicate or counterpart thereof. එහෙනම් stamp duty කොහෙද අලවන්න ඕනේ? stamp duty අලවන්න ඕනේ duplicate එකේ. මුද්දර ගාස්තු අලවන්න ඕනේ. අපි අර දැන් ඉස්සරහට අපි ඩිටර්මයින් කරගන්නවා මුද්දර ගාස්තු කොච්චරක් කලවනවද කියලා. මේ මුද්දර ගාස්තු කොච්චරක් කලවනවද කියන ඒවා ඩිටර්මයින් කරගත්තන් පස්සේ අපි හිතමු රුපියල් 5000ක් කියලා. අර 5000ක එක්කෝ මුද්දර ගාස්තු, එහෙමත් නැත් එක්කෝ අපි පෝස්ට් ඔෆිස් එකෙන් ගන්න මුද්දර, එහෙමත් නැත්නම් අපි කතා කරා විදි තුනක්. adhesive stamps හරි, impress stamps හරි, බැංක් එකට ගෙවලා ගන්න සර්ටිෆිකේට් එක හරි අපි අලවන්න ඕනේ කොහෙටද? ඩුප්ලිකේට් එකට. ඔරිජිනල් එකේ අපි අලවනවා රුපියලේ මුද්දරයක්. අපි ඔයාලා දැකලා ඇති හැම එකේම ඔරිජිනල් එකේ රුපියලේ මුද්දරයක් අලවනවා. right? හරි. එතකොට හොඳට මතක තියාගන්න ඇඩ්වයිස් කරන්න කිව්වොත් එහෙම සිනරියෝ එකක් දීලා මේ හැම පාර්ට් එකක්ම ඔයාලා සඳහන් කරන්න ඕනේ. අපි මේකට මුද්දර ගාස්තු අලවන්නේ ඩුප්ලිකේට් එකේ, ඔරිජිනල් එකේ අලවන්නේ නැහැ ස්ටෑම්ප් ඩියුටි, ඔරිජිනල් එකේ අලවන්නේ රුපියලේ මුද්දරයක් විතරයි. right? හරි. ඊට පස්සේ සෙක්ෂන් 15 එකේ කියනවා ස්ටෑම්ප් ඩියුටි එකක් වැලුවේට් කරන්න කොහොමද, වැලුවේෂන් එක කරන්නේ කොහොමද කියලා. Now it says where any property is conveyed by an instrument, the stamp duty with which such instrument is chargeable shall be calculated on the value of the property conveyed. property එකේ value එක මත පදනම් වෙලා තමයි stamp duty අපි decide කරන්නේ. දැන් අපි ඉස්සරහට කතා කරනවා, අපි උදාහරණයක් ගමුකෝ trans එකක් කියලා. ඉඩමක් ට්‍රාන්ස්ෆර් කරන්න හදනවා, විකුණන්න හදනවා. දැන් අපි ඒකට ගත්තම අපි ඉස්සරහට කතා කරන දැන්ට නිකන් බේසිකලි හිතන්නකෝ 3%ක් අපි ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ කියලා. දැන් ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ ප්‍රමාණය අපි ඩිටර්මයින් කරගත්තා. මේ 3% අපි බලන්නේ කොච්චරකටද? එතකොට සෙක්ෂන් 15 කියනවා මේ 3% කැල්කියුලේට් කරන්නේ on the value of the property conveyed. මේ ඉඩමට අදාළව දැන් ට්‍රාන්ස් එකක් කරනවා නම් මේ ප්‍රොපර්ටි එකේ ස්ටෑම්ප් ඩියුටි එක ඩිසයිඩ් කරගන්නේ මේ ප්‍රොපර්ටි එකේ වැලියු එක අනුව, වටිනාකම අනුව. එතකොට මේ ප්‍රොපර්ටි එකේ වටිනාකමට ලක්ෂ 5ක් ගෙවනවා නම් මේ ලක්ෂ 5ට 3% තමයි අපි ස්ටෑම්ප් ඩියුටි විදිහට පේ කරන්න ඕනේ. right? subsection 2 කියනවා where any property transferred for a consideration subject to any mortgage, encumbrance or reservation of interest, stamp duty with which the instrument of transfer is chargeable shall be calculated on the value of the property transferred without any deduction for the mortgage, encumbrance or reservation. දැන් උදාහරණයක් විදිහට gift එකක් ගත්තම gift වල සමහර වෙලාවට life interest එක යටතේ යම් ඔප්පුවක්, යම් ප්‍රොපර්ටි එකක් ගිෆ්ට් කරනවා. දැන් යම් ප්‍රොපර්ටි එකකට ලයිෆ් ඉන්ට්‍රස්ට් එකක්, ජීවිත භුක්තියක් යටතේ තිබ්බම අපි ලයිෆ් ඉන්ට්‍රස්ට් කියන එක මොකක්ද කියලා වෙනමම අපි කතා කරනවා. එතකොට ලයිෆ් ඉන්ට්‍රස්ට් එකක් යටතේ නම් මේ ඔප්පුව ට්‍රාන්ස්ෆර් ගිෆ්ට් කරලා තියෙන්නේ. එතකොට මේ ප්‍රොපර්ටි එකේ වැලියු එක ඩිටර්මයින් කරගන්නකොට දැන් උදාහරණයක් විදිහට ගන්න A කියන ලෑන්ඩ් එකයි B කියන ලෑන්ඩ් එකයි තියෙනවා. A කියන ලෑන්ඩ් එක කෙනෙක්ට ගිෆ්ට් කරනවා ලයිෆ් ඉන්ට්‍රස්ට් එකක් නැතුව. එහෙම එක ගිෆ්ට් කරනකොට ඒක වටිනාකම අපි කියනවා 50000යි කියලා. දැන් B කියන ඉඩමෙත් වටිනාකම 50000යි.
හැබැයි මේක ලයිෆ් ඉන්ට්‍රස්ට් එකක් ඇතුව තමයි කරන්නේ. එතකොට මේකේ වටිනාකම 20000 වෙන්නේ නැහැ. ස්ටෑම්ප් ඩියුටි එකට ප්‍රොපර්ටි එකේ වැලියු එක ඩිසයිඩ් කරනකොට ප්‍රොපර්ටි එකේ වැලියු එක විතරයි බලන්නේ. මේකට තියෙන මොනවා හරි මෝඩ්ගේජ් එකක් තියනවද? රිසර්වේෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් මොනවා හරි ඉන්ට්‍රස්ට් එකක් රිසර්ව් කරලා තියනවද? මොනවා හරි බාහිර මේකකට තියෙන ඉන්කම්පරන්ස් තියනවද? ඒවා අපි ඩිඩක්ට් කරන්නේ නැහැ without any deduction. කැල්කියුලේට් කරන්නේ ප්‍රොපර්ටි එකේ වැලියු එකට. එහෙනම් මේ ලයිෆ් ඉන්ට්‍රස්ට් කියනව කන්සිඩර් කරන්නේ නැහැ. 50000 නම් ප්‍රොපර්ටි එකේ වැලියු එක ඒකට අනුව අපි ස්ටෑම්ප් ඩියුටි පේ කරන්න ඕනේ. right? ඕක තමයි valuation of stamp duty කියලා කියන්නේ. ඊට පස්සේ subsection 3 කතා කරනවා මේක ඉතාමත් වැදගත්. Where any property is gifted subject to any reservation in favor of the donor or any other person, stamp duty with which the instrument of gift is chargeable shall be calculated on the value of the property gifted, as if that property has been gifted to the donee without that reservation. දැන් අපි කලින් සෙක්ෂන් එකේ කතා කරා මෝඩ්ගේජ් එකක් හරි මොන හරි රිසර්වේෂන් හරි ඉන්ට්‍රස්ට් එකක් රිසර්ව් කරගෙන තියෙනවා නම් හරි එතකොට ඒව කන්සිඩර් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ගොඩක් ගිෆ්ට් ට්‍රාන්සැක්ෂන් වෙන නිසා ගිෆ්ට් එකට වෙනමම කියලා තියෙනවා යම් ප්‍රොපර්ටි එකක් ගිෆ්ට් කරනවා නම් රිසර්වේෂන් එකක් ඇතුව ඒකට අපි ස්ටෑම්ප් ඩියුටි ගෙවනකොට අපි ඒක කන්සිඩර් කරනවා as if that property has been gifted to the donee without that reservation. reservations නැතුව මේක gift කරා කියන විදිහට consider කරලා තමයි stamp duty එකට valuation එක කරන්නේ. එහෙනම් අර කලින් කිව්වා වගේ interest කිසිවක් consider කරන්නේ නැහැ stamp duty pay කරනකොට. දැන් අපි ඊළඟට බලමු notary public කෙනෙක්ගේ duties මොනවද stamp duty එකක් pay කරනකොට. අපි වෙනමම නොටරීස්ගේ ඩියුටිස් වෙනම කතා කරනවා. නමුත් ස්ටෑම්ප් ඩියුටි එකේදී මේක වැදගත් වෙනවා. දැන් අලුතෙන් පේපර් ස්ට්‍රක්චර් එකට අනුව ප්‍රශ්න අහනකොට ඔයාලට ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට් එක නොටරි කෙනෙක් කොහොමද මේව කරන්න කියන කාරණාව ලියන්න සහ එක්සැමිනර් එක්ස්පෙක්ට් කරනවා ඔයාගේ ඒ දැනුමත් ප්‍රැක්ටිකලි මේක කොහොමද කරන්න කියලා. ඒ නිසා ස්ටෑම්ප් ඩියුටි යටතේ නොටරි පබ්ලික් කෙනෙක්ගේ ඩියුටිස් මොනවද කියලා අපි මෙතනදිත් වෙනමම කතා කරනවා. Section 22 subsection 1 කියනවා person attesting instrument chargeable with stamp duty shall set full names and addresses of the parties to the instrument. instrument එකක් attest කරනවා නම් ඒ notary public මොකද කරන්න ඕනේ මේ instrument එකට අදාළ parties වල සම්පූර්ණ නම් හොඳට මතක තියාගන්න full names ඉනිෂියල් වත් එහෙම නෙමෙයි ෆුල් නේම්ස් දාන්න ඕනේ යාළගේ ප්‍රොපර් ඇඩ්‍රසස් දාන්න ඕනේ ඒ වගේම මේ ඉඩමට අදාළ කන්සිඩරේෂන් එක වටිනාකම අපි සඳහන් කරන්න ඕනේ මේකට අදාළ පේමන්ට් එක කරා නම් ඇටෙස්ටේෂන් එකේ අපි අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ දවසේදී ඔප්පුව ලියන අවස්ථාවේදීම මා ඉදිරිපිට චෙක් පතකින් මේකේ පේමන්ට් එක කරා එහෙමත් නැත්නම් the payment was made in front of me by depositing to a certain amount of money to the bank. bank එකට දැම්ම නැත්තම් මං ඉදිරිපිටදී සල්ලි මාරු කරගත්තා. මේ විදිහට දිනේ සහ පේමන්ට් එක කරපු මැන එක දාන්න ඕනේ. පේමන්ට් එකක් එයා ඉදිරිපිට උනේ නැත්තම් මා ඉදිරිපිටදී පේමන්ට් එකක් උනේ නැහැ කියන එකත් සඳහන් කරන්න ඕනේ. all other facts and circumstances affecting chargeability of such instrument with stamp duty. එතකොට මේකට අදාළව කියන්න ඕන මොනවා හරි කරුණු තියෙනවා නම් stamp duty සම්බන්ධයෙන් ඒ සියල්ලම attestation එකේ දාන්න ඕනේ. the amount of the stamp duty with which it is chargeable. ඊට පස්සේ අපි වෙනමම එකකින් සටහන් කරන්න ඕනේ වෙනමම ඡේදයකින් attestation එකේ දාන්න ඕනේ මේ instrument එකට අදාළව මෙච්චර stamp duty තියෙනවා. ඒක අපි මෙන්න මේ විදිහට එක්ක stamps විදිහට fix කරා නැත්නම් BOC එකට pay කරලා ඒ amount එක අපි මේකේ attach කරලා තිනවා. සහ ඔරිජිනල් එකේ රුපියලයක මුද්දරයක් ඇෆික්ස් කරා කියන එක ඔයා මේ ඇටෙස්ටේෂන් එකේ දාන්න ඕනේ. ඇටෙස්ටේෂන් එකේ තව ගොඩක් කරුණු ලියන්න තියෙනවා. මුද්දර ගාස්තු වලට අදාළව ඔයා දාන්න ඕනේ මෙන්න මේ කාරණා කියලා. Stamps Act එකේ Stamp Duty Act එකේ section 22 subsection 1 කියලා තියෙනවා. Notary public ට ඔන්න ඔය duties තියෙනවා කියලා.
subsection 2 කියනවා every notary public who attests an instrument of conveyance shall before doing so take all reasonable steps to satisfy himself that the value on which the stamp duty is paid represent the value of the property conveyed. දැන් මේක notary කෙනෙක් ගොඩක් වෙලාට මුහුණ දෙන ප්‍රශ්නයක්. section 22 subsection 2. යම් property එකක් මිලියන 5 මේකේ valuation එක ඉඩමේ value එක මිලියන 5යි. දැන් parties දෙකම කියනවා මම මුද්දර ගාස්තු මේකේ වටිනාකම මිලියන 5ක් වුණොත් එහෙම ලොකු මුද්දර ගාස්තුවක් ගෙවන්න වෙනවා. ඒ නිසා මේ ඉඩමේ වටිනාකම ලක්ෂ 5ක් විදිහට අපි දාමු. ඒතකොට පොඩි මුද්දර ගාස්තුවක් ගෙවන්න වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට කතා වෙලා මෙයාලා ඉන්ස්ට්‍රුමන්ට් එකේ එහෙමත් නැත්නම් ප්‍රොපර්ටි එකේ වැලියු එක විදිහට ලක්ෂ 5ක් සඳහන් කරනවා. දැන් notary duty එකක් තියෙනවා. Every notary public who attests an instrument of conveyance shall before doing so take all reasonable steps. notary හැම ස්ටෙප් එකම ගන්න ඕනේ. එයා බලන්න ඕනේ මේ ඉඩමේ වැලියු එකයි stamp duty pay කරන වැලියු එකයි සමානයිද? එහෙමත් නැත්නම් ඉඩමේ වැලියු එකම stamp duty එක pay කරන වැලියු එක විදිහට දාලා තියනවාද? එහෙම කරන්න ඕනේ. ඒක සම්බන්ධයෙන් මෙෂර්ස් ගන්න ඕනේ. එහෙමත් නැත්නම් notary public මේක ඉන්ෆ්ලුවන්ස් කරන්න බෑයි කියලා section 22 subsection 2 කියනවා. මේක නොකරත් මොකද්ද වෙන්නේ කියලා අපි ඉස්සරහට කියනවා. subsection 3 කියනවා every notary public who attests any instrument for which adhesive stamps are used shall affix stamps of the correct description and the value of such instrument, cancel them in the manner directed by this act, state in his attestation the number and the value of stamps affixed in such instrument. දැන් අර අපි කලින් කියපු ඔක්කොම ටික මේක යටතේ දාලා තියෙනවා. right? ඔයා adhesive stamps නම් මේ deed එකේ බැංකුවෙන් දෙන receipt එකවත් right? එහෙම අලවන්නේ නැතුව ඔයා මුද්දර අලවනවා නම් එහෙනම් shall affix stamps of the correct description and value of such instrument. මේකට අදාළව හරියට මුද්දර ටික අලවන්න ඕනේ. ඒ වගේම වැදගත්ම දේ මේ මුද්දර ටික ඔයා කැන්සල් කරන්න ඕනේ. ඇක්ට් එකේ ඩිරෙක්ට් කරලා තියෙන විදිහට. සහ අවසානයේදී ඇටෙස්ටේෂන් එක දැම්මම ඇටෙස්ටේෂන් එක යටතේ ඔයා ලියන්න ඕනේ number and value of stamps affixed in such instrument. මේ stamp මේ instrument එකට අදාළව මෙන්න මෙච්චරක stamp duty ගෙවලා තියෙනවා. ඒකේ මෙන්න මෙච්චර වටිනාකමක් තියෙනවා කියලා attestation එකේ ඒක දාන්න ඕනේ. අපි attestation එක යටතේ වෙනම කතා කරනවා. ඒතකොට attestation format එක කතා කරනකොට අපි in detail මේ ගැන කතා කරනවා. දැනට මතක තියාගන්න notary public ට duty එකක් තියෙනවා. stamp duty ඇලවුවා නම් ඒ ඇලවුව amount එක affix කරපු amount එක attestation එකේ දක්වන්න. right. මේක දැන් අර කියපු section 22 විතර වැඩ කරේ නැත්තම් මොකද වෙන්නේ? penalty for failure to act. section 58 says any notary public who knowingly fails to comply with any requirement imposed by section 22 shall be guilty of an offence. දැන් අර 22 විදිහට parties වටයිලා කියනවා සර් මේක මෙහෙමයි මිලියන 5ක වටිනාකම දැම්මොත් එහෙම මේකට ලොකු මුද්දර ගාස්තුවක් ගෙවන්න වෙනවා. ඒ නිසා ලක්ෂ 5ක් විදිහට දාලා දාන්න මේක කාටවත් ප්‍රශ්නයක් නෑ නේ. අපි සල්ලි ගෙවනකොට මම පාටි එකට මිලියන 5ක් ගෙවන්න. නමුත් ඉඩමේ දාමු ලක්ෂ 5ක් කියලා. ඒතර මුද්දර ගාස්තුව අඩු වෙන්න දාන්න ඕනේ කියලා. ඒ වගේ වෙලාවකට ඔයා ඇඩ්වයිස් කරන්න ඕනේ section 22 යටතේ section 58ත් රිෆර් කරලා මේක මම දැනුවත් කරොත් එහෙම මම මේ ඔෆෙන්ස් එකක් මේ notary public විදිහට මේ යටතේ කරන ඔෆෙන්ස් එකක් එහෙම වුණොත් ඒක මම වරදක් විදිහට වෙනවා මේ යටතේ මට punishment එකකට යටත් වෙන්න වෙනවයි කියලා. right? හරි. දැන් අපි බලනවා section 24 කියන දැන් අපි කතා කරා මෙන්න මෙහෙම මේ තැන් වල අලවන්න ඕනේ කියලා. දැන් අපි කතා කරනවා කවුද stamp duty ගෙවන්නේ? සාමාන්‍යයෙන් ඔප්පුවක parties දෙකක් ඉන්නවා. එක්කෙනෙක් මේ ඊඩම තව කෙනෙක්ට ට්‍රාන්ස්ෆර් කරනවා අනික් කෙනා ඊඩම සල්ලි දීලා අර ගන්නවා. දැන් මේ ඊඩමේ ඔරිජිනල් ඕනද ගෙවන්නේ නැත්නම් ප්‍රසන්ට් ඕනද ගෙවන්නේ? කවුද stamp duty ගෙවන්න ඕනේ?
section 24 උත්තර දෙනවා කවුද stamp duty ගෙවන්න ඕනේ කියන එක. person who liable to pay stamp duty. Now in a policy of insurance, person effecting the insurance has to pay the stamp duty. Now when it comes to conveyance, this is the important part, or agreement to convey, grantee or intendant to grantee, which means transferee, right? trans එකකදී නම් transferee මේක stamp duty ගෙවන්න ඕනේ. ඒ කියන්නේ සරලම දේ ඉඩමක පැවරීමක් නම් conveyance එකක් නම් එහෙමත් නැත්නම් agreement to convey නම් agreement to sell එකක් නම් ඒ වගේ instrument එකක් ලියනවා නම් grantee මේකෙන් ලබන කෙනා එහෙමත් නැත්නම් present owner මේ ඉඩම දැන් ලබන පුද්ගලයා. grantor කියලා කියන්නේ ඉඩම තෑගි කරන පුද්ගලයා. grantee කියන්නේ ඉඩම ලබන පුද්ගලයා. ඒතොර ඉඩම ලබන පුද්ගලයා තෑගි ඔප්පුවකදී නම් grantee, trans එකකදී නම් transferee, trans එකකදී නම් මේ පුද්ගලයාට අපි කියනවා transferer කියලා, ඉඩම ලබන පුද්ගලයාට අපි කියනවා transferee කියලා. එහෙනම් transferee එහෙමත් නැත්නම් grantee තමයි stamp duty pay කරන්න liable වෙන්නේ. right? දැන් scenario එකක් දීලා ඔයගෙන් අහනවා සර් දැන් මම මේකට stamp duty ගෙවන්න ඕනේ මමද නැත්නම් ඉඩම ගන්න කෙනාද? එතකොට ඔය ඇඩ්වයිස් කරන්න ඕනේ section 24 refer කරගෙන. ඒ වගේම lease එකක් නම් agreement to lease එකක් නම් එතනදී stamp duty ගෙවන්න ඕනේ lessee විසින්. lessor නෙමේ lessee. lease එක ලබා ගන්න පුද්ගලයා තමයි ගෙවන්න ඕනේ. lease එකට දෙන පුද්ගලයා නෙමේ. ඉඩමේ අයිතිකාරයා නෙමේ. දැන් මේකේ පදිංචියට යන්න lease එක අරගන්න පුද්ගලයා තමයි ගෙවන්න ඕනේ. exchange එකක් නම් parties in equal share. අපි exchange එකේ amount කතා කරනවා රුපියල් 100ක් නම් අපි stamp duty කියලා ගෙවන්න ඕනේ. parties දෙක 50 ගෙවන්න ඕනේ. දැන් කලින් වෙලාවට නම් රුපියල් 100 නම් stamp duty එක අපි මේ කතා කරපු පාටි එක stamp duty ගෙවන්න ඕනේ තනියම. අනෙක් පාටි එකට කිසිම burden එකක් නැහැ. හැබැයි exchange එකකදී නම් parties දෙකම දෙන්නම හුවමාරු කරගන්න නිසා දෙන්නම සමාන කොටස් වලින් stamp duty එක pay කරන්න ඕනේ. right? company එකක shares නම් මේ ටික එච්චරම වැදගත් නැහැ. ප්‍රධාන වශයෙන් මේ ටික තමයි අපිට වැදගත් වෙන්නේ. company එකක shares නම් ඒ සම්බන්ධයෙන් stamp duty ගෙවන්න ඕන නම් එතනදී transferee තමයි stamp duty ගෙවන්න ඕනේ. any other instrument අනිකුත් ඕනෑම instrument එකක් නම් person drawing, making or executing such instrument has to pay the stamp duty. right? stamp duty special provision act එකේ කියනවා amendment එක යටතේ warrant to act as notary public by the person applying for the office of notary. නොතාරිස්සරෙක් විදිහට දැන් ඔයා වැඩ කරන්න warrant එකක් ගන්න යනවා නම් license එකක් ගන්න යනවා නම් ඒ අවස්ථාවේදී ඒ notary විසින් stamp duty pay කරන්න ඕනේ. right? ඔන්න ඔය කාරණාව තමයි stamp duty යටතේ අපි ඉස්සෙල්ලා කතා කරා කොහොමද stamp duty pay කරන්නේ, කොහෙටද ලවන්නේ. ඊළඟට දැන් අපි කතා කරා කවුද stamp duty ගෙවන්නේ කියලා. right? ඊළඟට අපි කතා කරන්නේ admissibility of instrument. section 33 කියනවා මේක ඉතාමත් වැදගත්. මේක civil 1 වලටත් civil 2 වලටත් වැදගත් වෙනවා. ඒ නිසායි මම මේක stamp duty යටතේ specifically කතා කරන්නේ. section 33 තියෙනවා no instrument chargeable with stamp duty shall be admitted in evidence. යම් document එකක අපි කියමුකෝ deed එකක් කියලා මේකේ stamp duty අලවන්න නැතුව මෙයාලා execute කරලා property එක transfer කරලා සල්ලි ගෙවලා හැමදේම කරනවා. පස්සේ දවසක ප්‍රශ්නයක් ආපු වෙලාවක මේ පාටි එකකින් දැන් අපි කියන්නකෝ ඉඩම ගත්තට පස්සේ එයා කියන installment පිට ගෙවනවා කිව්වා. දැන් මේ මිනිස්සයා installment පිට ගෙවලා නැහැ. due amounts තියෙනවා. දැන් මෙයාට ඕන වෙනවා මේ සම්බන්ධයෙන් කේස් එකක් ෆයිල් කරන්න. දැන් මෙයාලා courts වලට ගියාම courts වලට ගිහිලා මේ document එක පෙන්නලා කියනවා මේ විදිහට අපි deed එකකට enter වුණා. මේ තියෙන එකට අදාළ instrument එක මෙන්න මේ තියෙන value එක මේ value එක දැන් මට හම්බුනේ නැහැ. courts විසින් මේ instrument එක evidence එකක් විදිහට පිළිගන්නේ
නැහැ මොකද ස්ටෑම්ප් ඩියුටි අලවල නැති නිසා. ඔන්න ඔය හේතුවත් එක්කමයි ගොඩක් අවස්ථාවලදී කියන්නේ සමහර ඇග්‍රීමන්ට් වලදී එහෙමත් නැත්නම් රෙන්ට් ඇග්‍රීමන්ට් එකකදී මුද්දරයක් පිට ඇලෙව්වම ඒකට තියෙන වටිනාකම වැඩි කියලා. right? මේ ඉලස්ට්‍රේෂන් එකේ කියන්නේ ඒ කාරණාවමයි. ඔය හේතු නිසා තමයි කියන්නේ හැමතිස්සෙම ඉන්ස්ට්‍රුමන්ට් එකක් මුද්දරයක් උඩ අත්සන් කරාම ඒකට වැලිඩිටි එක වැඩි කියලා. මොකද කෝඩ්ස් විසින් රිෆර් කරනවා. ඒතකොට සෙක්ෂන් 33 යටතේ අනිවාර්යයෙන්ම ස්ටෑම්ප් ඩියුටි එකක් යටතේ ප්‍රොඩියුස් කර තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක් නම් ඒක එවිඩන්ස් එකක් විදිහට පිළිගන්නවා. ස්ටෑම්ප් ඩියුටි එකක් අලවල නැත්නම් ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකට ස්ටෑම්ප් ඩියුටි අලවන්න තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකකට ස්ටෑම්ප් ඩියුටි අලවල නැත්නම් ඒක එවිඩන්ස් එකක් විදිහට පිළිගන්නේ නැහැ කියලා සෙක්ෂන් 33 කියනවා. සෙක්ෂන් 54 කියනවා allowances for stamps and refund of stamp duty. Right? Now it says the Commissioner General may, on a written application made to him within 1 year, upon being satisfied as to the facts, make an allowance for unused or spoiled stamps where stamps have been paid other than by affixing stamps in the following instances. A stamp has been inadvertently unfit for the purpose for which it was intended to be used, or incomplete deed or mistake found unfit for the purpose of intent. In those scenarios, Commissioner General may give the application other stamps of the same description or the value of the stamps in money after deducing 5% of money. මොකක්ද මේ කියන්නේ සෙක්ෂන් 54. දැන් ඔයා ස්ටෑම්ප් ඩියුටි එකක් පේ කරනවා. ඒ පේ කරපු ස්ටෑම්ප්ස් inadvertently unfit නම් හරි. එහෙමත් නැත්නම් මේ ඩීඩ් එක incomplete කියලා මෙන්න මේක දැන් ආයි රිටර්න් වෙලා තියෙනවා නම් හරි. දැන් ඔයා ස්ටෑම්ප් ඩියුටි ගෙවල ඉවරයිනේ. අපි කියමුකෝ රුපියල් 1000ක ස්ටෑම්ප් ඩියුටි ගෙවුවයි කියලා. දැන් ඔයාට පුළුවන් අවුරුද්දක් ඇතුළතදී මේ විදිහට ඉන්කම්ප්ලීට් ඩීඩ් එකක් කියලා මේක දැන් රිටර්න් වෙලා නම් අවුරුද්දක් ඇතුළතදී කමිෂනර් ජෙනරල්ට රිටන් ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. මෙන්න මේ හේතු නිසා මට ආයි මේ සල්ලි ටික රිෆන්ඩ් කරන්න. රුපියල් 1000ක මම ස්ටෑම්ප් ඩියුටි ගෙවුවා මට ඒ 1000 යවන්න. එතකොට කමිෂනර් සැටිස්ෆයි වෙනවා නම් මෙන්න මේ හේතු නිසා upon being satisfied as to the facts 100%ක් ඩිඩක්ට් කරගෙන මේකෙන් 100%ක් අඩු කරගෙන ඉතුරු ප්‍රමාණය ඒ අදාළ පාර්ටියකට ආයි රිෆන්ඩ් කරනවා. right? ඕක තමයි allowances for stamps and refund of stamp කියලා කියන්නේ section 54 යටතේ. Now section 55 says, if it is proved to the satisfaction of the Commissioner General by claim duly made in writing within 1 year of the date of the payment of any stamp duty or penalty by composition that any person has paid any stamp duty or penalty in excess of the amount properly payable by him, such person shall entitled to have refunded the amount paid in excess. දැන් යම්කිසි ඔප්පුවක් සම්බන්ධයෙන් ඉන්ස්ට්‍රුමන්ට් එකක් සම්බන්ධයෙන් වැලියුේෂන් එක කරලා පර්සන්ටේජ් එක බැලුවට පස්සේ ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ 2000යි. හැබැයි මේ නොටරි පබ්ලික් ගෙවලා තියෙනවා ස්ටෑම්ප් ඩියුටි කියලා 3000ක් කැල්කියුලේෂන් එකේ වැරද්දක් නිසා හරි කොහොම හරි එක්සස් amount එකක් පේ කරලා තියෙනවා. සෙක්ෂන් 55 කියනවා කමිෂනර් ජෙනරල් මේකින් මේක ප්‍රූව් වෙනවා නම් සැටිස්ෆයි වෙනවා නම් මෙයා වැඩිපුර ගෙවලයි කියලා මෙතනදී තින් රයිටින් දාන්න ඕනේ within 1 year දාන්න ඕනේ. මේ within 1 year මේ වැඩිපුර ගෙවපු ප්‍රමාණය ක්ලේම් කරලා ඇප්ලිකේෂන් එකක් දැම්මොත් කමිෂනර් ජෙනරල් මේක ඔප්පු වෙලා සැටිස්ෆයි වුණොත් එයාට පුළුවන් මේ එක්සස් amount එක රිෆන්ඩ් කරන්න. දැන් 1000ක් වැඩිපුර ගෙවලා තියෙනවා මේ 1000 රිෆන්ඩ් කරන්න පුළුවන්. සහය රිෆන්ඩ් කරන්න ක්ලේම් එකක් කරන්න පුළුවන්. And what is the section that you have to make the claim? It is section 55.
you have to make it in writing, and you have to made it within 1 year. And if the Commissioner General satisfied that there has been the amount has been paid in excess, then he will refund such excess amount paid to the Commissioner General to that such person or such person who is entitled to such claim. මේ claim එකට entitled වෙන party එකට ඒ excess amount එක refund කරන්න කියලා order එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ section 56 කියනවා අර අපි කියපේවට අමතරව අනෙකුත් offences සහ penalties මොනවද කියලා. section 56 කියනවා drawing present for acceptance without duly stamps, executes an instrument chargeable with stamp duty without duly stamps, or fail to cancel adhesive stamps shall be guilty of an offence. යම් කිසි instrument එකක් මුද්දර අලවන්නේ නැතුව without duly stamps execute කරනවා නම් ඒක offense එක. right? fails to cancel adhesive stamps, instrument එකේ මුද්දර ටික අලවලා හැබැයි cancel කරලා නැහැ. එහෙනම් ඒකත් offense එකක් කියලා කියනවා section 56 වලින්. Section 59 says penalty for defrauding state. Any person with intent to defraud state attest any instrument contrary to section 21 received stamp duty does not apply to the money payment of stamp duty. right? යම් පොත්ගලේ කර අපි කතා කරපු section 22 එක යටතේ ඒ කියන දේවල් කරේ නැත්තම් හරි. එහෙමත් නැත්තම් අර value එක අඩුවෙන් දාලා state එකට වංචාවක් කරන්න හදනවා නම් හරි. section 59 යටතේ penalty එකකට යටත් වෙන්න සිද්ධ වෙනවා. right? okay. now institution of prosecutions for such offences under this section under this act, section 61 says no prosecution in respect of any offence under this act shall be instituted without the sanction of the Commissioner General. right? දැන් මේ stamp duty සම්බන්ධයෙන් authority එක තියෙන officer තමයි Commissioner General කියලා කියන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් යම් නඩු පැවරීමක් කරනවා නම් අනිවාර්යයෙන්ම Commissioner General ගේ sanction එක අවශ්‍ය වෙනවා නඩු පැවරීමක් කරන්න. දැන් අපි unlawful assembly එකක් ගත්තොත් එහෙම මම මේ සම්බන්ධ කරන්න ඔයාලට පහසු කරන්න unlawful assembly එකක් ගත්තොත් මේකෙදි assembly එකක් disperse කරන්න කියලා පොලිසියෙන් මොකක් හරි order එකක් දුන්නම ඒ order එකට එරෙහිව දැන් action එකක් ගන්නවා නම් basically කියනවා එයාලට එරෙහිව action එකක් ගන්න බෑ කියලා. හැබැයි action එකක් ගන්න පුළුවන් කියලා කියනවා AG ගේ sanction එක යටතේ. AG ගේ අවසරය යටතේ නඩු පැවරීමක් කරන්න පුළුවන්. නැත්නම් unlawful assembly එකක් disperse කිරීම සඳහා lawful order එකක් දුන්න නම් ඒ authority ඒ පාර්ශවයන්ට අපි කතා කරනවා මේ criminal procedure යටතේ කාටද පුළුවන් unlawful assembly එකක් disperse කරන්න කියලා. පාර්ශව තුනක් අපි කතා කරනවා. එතකොට මේ parties වලට against කිසිම action එකක් institute කරන්න බෑ. AG ගේ sanction එක නැතුව. ඉතින් ඒ විදිහට මෙතනදි කියනවා දැන් මෙතනදි පටන් කියන්නේ attorney general නෙමෙයි. මොකද stamp duty සම්බන්ධයෙන් attorney general වගේ කියන්නේ නැහැ. criminal act සම්බන්ධයෙන් තමයි attorney general වගේ කියන්නේ. ඒ නිසා unlawful assembly එකකදී attorney general ගේ sanction ඕන වෙන්නේ. මෙතනදී commissioner general ගේ sanction එක තමයි ඕන වෙන්නේ යම් කිසි පාර්ටි එකකට prosecution කරනවා නම් මේ අපි කතා කරන අර stamp duty ගෙවලා නැහැ කියලා හරි notary public එරෙහිව නඩුවක් දානවා නම් commissioner general ගේ sanction එක අවසරය අනිවාර්යයෙන්ම ඕනේ. right? දැන් අපි කතා කරන තවත් එක් වැදගත් area එකක්. section 71 expresses the value of the property. Now it says any property other than gift, the price which in the opinion of the assessor the property have fetched in the open market, or we could say the market value on that date is considered as the value of the property. අපි gift එකක valuation එක කරන්නේ වෙනම.
gift එකක් හැර අනිකුත් ඕනම property එකක්. දැන් අපි කිව්වා දැන් අපි ඉස්සරහට කතා කරනවා percentage. අපි කිව්වොත් එහෙම 3% කියලා property එකට stamp duty value calculate කරන්නේ. අපිට determine කරගන්න වෙනවා මේ property එකේ value එක කොච්චරද කියලා. එතකොට value එක determine කරගන්නේ section 71 යටතේ එතනදී කියනවා assessor කෙනෙක්ගේ opinion එකකින් එයාලා decide කරගන්න open market එකේ තියෙන value එක. එහෙමත් නැත්නම් මේ ඉඩමට සම්බන්ධ market value එක මොකක්ද කියලා බලලා මේ market value එක තමයි අපි consider කරන්නේ value of the property කියලා. හැබැයි gift එකකදී valuation එක කරන්න වෙනමම ක්‍රමවේදයක් තියෙනවා. right. section 71 ම කියනවා immovable property gift. දැන් අපි කිව්වා gift එකක් කර අනිකුත් ඒවා value කරන්නේ කොහොමද කියලා. දැන් අපි කතා කරනවා gift එකක් value කරන්නේ කොහොමද කියලා. එතකොට gift එකක value එක බලනකොට ඒකේ criteria එක වෙන්නේ මෙන්න මේ දිනය. දැන් නිමල් කියලා පුද්ගලෙක් ඉන්නවා. එයා මේ property එක gift කරන්න යනවා එයාගේ පුතා වෙන බිමල්ට. එතකොට මේ gift එකට stamp duty calculate කරනකොට මේ property එකේ value එක අපි decide කරගන්නේ නිමල්ට මේ property එක ලැබිච්ච දිනෙත් එක්ක. නිමල්ට මේ property එක ලැබුණේ 1971 මාර්තු 31ට කලින් නම් අපි මේ value එක බලන විදිහ එක විදිහක්. නිමල්ට මේ property එක ලැබුණේ 1977 මාර්තු 31ට පස්සේ නම් මේ value එක determine කරගන්නේ තවත් විදිහකට. Now it says if Nimal acquired the property, now the donor acquired the property on or before 31st of March 1977. 1977 මාර්තු 31ට කලින් නම් මේ property එක එයාට ලැබෙන්නේ අපි මේ value එක determine කරගන්නේ market price value of the 31st of March 1977 plus cost of improvements and alterations made to it, or market value of the property on the date of the instrument gifted, whichever the price is lower. Right? Then ඔයාලට ගාන දෙනවා නිමල්ට property එකක් ලැබෙනවා 1976 දවසක් දීලා. මේ property එක 2020 දී වටිනාකම ලක්ෂ 5යි. 2020 දී මෙයා මේක බිමල්ට gift කරනවා. ඊට අමතරව කියනවා මේ ඉඩම මෙයා අරගනිද්දී 1976 දී 1977 මාර්තු 31ට අදාළව මේ property එකේ market value එක උනේ ලක්ෂ 2යි. ඒ කාලේ ලක්ෂ 2යි. ඊට පස්සේ මෙයා මේ ගෙදරට තව තට්ටුවක් ගහනවා. තව ලක්ෂ 2.5ක improvements කරනවා. දැන් ඔයාගෙන් අහනවා 2020 දී මේක gift කරනකොට කොහොමද මේකට stamp duty determine කරන්න කියලා. ඔයා මේක determine කරගන්නකොට බලන්න ඕනේ මේකේ value එක හොයනකොට ඔයා බලනවා 1977 මාර්තු 31ට අදාළ market value එක ලක්ෂ 2යි. ඒකට එකතු කරනවා මේ කරපු improvements. එතකොට මේ දෙකම එකතු කරාම අපිට උත්තරයක් එනවා 450,000. ඒ value එක ඔයා මෙහෙම පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ බලනවා market value එක මොකක්ද කියලා. market value එක මොකක්ද? gift කරන දවසේ market value එක ලක්ෂ 5යි 500,000. එතකොට මේ දෙකෙන් අඩුම amount එක මොකද්ද? 450,000. එතකොට මේ 450,000 වලට තමයි අපි stamp duty බලන්නේ. right? එතකොට market price එකට නෙමෙයි බලන්නේ. අර අනිත් ඒවා නම් අපි කරන්නේ instrument එකට අදාළ market price එක. නමුත් දැන් බලන්නේ gift එකකදී බලන්නේ මේ ඩොනර්ට මේ property එක ලැබිලා තියෙන කවද්ද කියන දිනෙත් එක්ක මෙයාට 31ට කලින් නම් ලැබිලා තියෙන්නේ
මාර්තු 31කට දාලා මාකට් වැලියු එකයි අද වෙනකන් කරලා තියෙන ඉම්ප්‍රූව්මන්ට්ස් එකතු කරලා බලනවා. වෙනමමයි බලනවා දැන් ප්‍රොපර්ටි එක ගිෆ්ට් කරන අවස්ථාවේ මාකට් වැලියු එක මොකද්ද කියලා. මේ දෙකෙන් අඩු වැලියු එක මොකද්ද? ඒ වැලියු එකට අපි ස්ටෑම්ප් ඩියුටි කැල්කියුලේට් කරනවා. ඕක තමයි සෙක්ෂන් 71 ගිෆ්ට් යටතේ මාර්තු 31කට කලින් ගත්ත ප්‍රොපර්ටි සම්බන්ධයෙන්. මාර්තු 31කට පස්සේ ගත්ත ප්‍රොපර්ටි එකක් නම් එතකොට බලනවා market price value on the date which the property was acquired. කලින් වුණේ මොකද්ද? කලින් බැලුවේ 31ට market value එක. දැන් බලන්නේ. දැන් හිතන්නකෝ නිමල් මේ property එක එයාට ලැබෙන්නේ එයා මේක සල්ලි දීලා අර ගන්නවා 2000 දී. 2000 මේකේ market value එක ලක්ෂ 5යි. දැන් 2020 දී මෙයා මේක gift කරනවා. දැන් මේක වැලියු එක ලක්ෂ 7යි. මෙයා 2003 දී මේකේ අපි කියන්නකෝ ගයක් තිබ්බනේ ගයක් හැදුවයි කියලා. ගේ හදන්න තව ලක්ෂ 6ක් යනවා. දැන් මිලියන 1යි ලක්ෂ 100ක් එහෙමත් නැත්නම් ලක්ෂ 11ක වටිනාකමක් තියෙනවා. මෙන්න මේ යටතේ කැල්කියුලේට් කරාම property එක acquire කරද්දී value එකයි cost of improvements වල එකතු අරගෙන බලනවා. ඊට පස්සේ බලනවා gift කරන අවස්ථාවේ market value එක. මේ දෙක අතරින් lower එක මොකද්ද? ඒකට අපි stamp duty pay කරන. ඒතකොට lower එක තමයි දැන් market value එක. එහෙනම් මේකට අපි percentage එක බලලා stamp duty බලනවා. හරි. අපි දැන් කලින් provincial council එකටයි central government එකටයි stamp duty ගෙවන්නේ කියලා කිව්වා. නමුත් මේකේ section එක ඇවිල්ලා තියෙන්නේ section 9 stamp duty special provision act එකේ කියනවා all stamp duty payable to provincial council in respect of documents and instruments referred to list 1 of the 9th schedule of the constitution shall be paid to the respective provincial council within whose limits the instrument was executed or the property is situated. execute කරපු හරි property එක situated වෙලා තියෙන provincial council එකට තමයි හැම stamp duty එකක්ම pay කරන්නේ 9th schedule constitution එකේ 9th schedule එකේ list 1 යටතේ දක්වලා තියෙන area සම්බන්ධයෙන්. දැන් එතකොට අපි specifically අයින් කරා section එකේ lease සහ mortgage. එතකොට මේ lease සහ mortgage යනවා central government එකට. ඉතුරු හැම instrument එකක් සම්බන්ධයෙන්ම stamp duty pay කරන්න ඕනේ මේ special provision act එක යටතේ provincial council එකට. එහෙනම් gift එකක් trans එකක් මේ හැමදේම provincial council එකටයි pay කරන්න ඕනේ. right? දැන් මෑත කාලේදී තිබිච්ච එක ප්‍රශ්නයක් තමයි ගොඩක් provincial council dissolve කරා විසිරෙව්වා. ආයි ඡන්දයක් තිබ්බේ නැහැ. එතකොට ඡන්දයක් තියෙනකම් provincial council බලපැවැත්වෙන්නේ නැහැ. they are dissolved. දැන් එතකොට කොහෙටද අපි stamp duty pay කරන්නේ? section 9 කියන stamp duty ගෙවන්න ඕනේ provincial council වලට. හැබැයි දැන් provincial council නැහැ. එහෙනම් in the event of dissolution of a provincial council be paid to a bank prescribed by the Commissioner General for such purpose until such time as provincial council is established in respect of such province. එහෙනම් dissolve කරලා තියෙන අවස්ථාවකදී කමිෂනර් ජෙනරල්ට පුළුවන් ප්‍රෙස්ක්‍රයිබ් කරන්න යම්කිසි බැංකුවක් BOC හෝ වේවා People's Bank හෝ වේවා කමිෂනර් ජෙනරල්ට පවර් එක තියෙනවා මෙන්න මේ බැංකුවට stamp duty ගෙවන්න කියලා. එතකොට provincial council එකක් ඡන්දයක් තියලා establish කරනකම් මේ කමිෂනර් ජෙනරල් කියපු බැංකුවට තමයි stamp duty pay කරන්න ඕනේ. right? So that is what you have to learn under section 9 under Stamp Duty Special Provisions Act. Right? Now we are going to learn about the manner of payment of stamp duty. Now it says, where an assessor is of the opinion that the instrument liable to stamp duty has not been duly stamped, he shall assess the value of his stamp duty payable, forward a notice to the person liable to pay stamp duty, requiring him to pay the amount due therein within the time specified in the notice. දැන් ඔයාලා stamp duty ගෙවුවට පස්සේ ඔයාලා රුපියල් 15000ක stamp duty එකක් ගෙවනවා.
නමුත් ඇසෙසර් මේක බැලුවම් පස්සේ මෙයාට තේරෙනවා මේකේ වැලියු එක අන්ඩර් වැලියු කරලා තියෙන්නේ. ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ 20000ක්. එතකොට මෙයා මොකද කරන්නේ? මේ ඇසෙසර් මොකද කරන්නේ? නෝටිස් එකක් යවනවා ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕන පාටි එකට. ඒ කියන්නේ අපි කියමුකෝ gift එකක නම් ඩොනීට් යවනවා. ස්ටෑම්ප් ඩියුටි ගෙවලා තිනවා 15000යි. You have to pay 20,000 and there's a due amount of 5,000 and then they may set a date. Time will be specified. Within 20 days of receipt of such notice, you have to pay the due amount to the relevant authority. ඉතුරු amount එක ඔයා මේ දවස් ඇතුළත ගෙවන්න ඕනේ. එහෙම වුණොත් මේක රෙජිස්ටර් කරනවා, නැත්නම් මේක රිෆියුස් කරනවා, රිටර්න් කරනවා. සහාර කලින් කියපු විදිහට අන්ඩර් වැලියු කරපු එකක් නිසා ඒ යටතේ ඔෆෙන්ස් එකක් යටතේ පනිෂ් කරන්නත් පුළුවන්. දැන් අපි කතා කරා විවිධ ඉන්ස්ට්‍රුමන්ට්ස් වගේක්. ස්ටෑම්ප් ඩියුටි ඇක්ට් එක ගැන කතා කරා, ස්පෙෂල් ප්‍රොවිෂන් ඇක්ට් එක කතා කරා, ඒකේ ඇමෙන්ඩ්මන්ට්ස් ගැන කතා කරා. ඊට පස්සේ ෆයිනෑන්ෂල් ස්ටැටියුට් ඔෆ් වෙස්ටර්න් ප්‍රොවින්ස්. වෙස්ටර්න් ප්‍රොවින්ෂල් කවුන්සිල් එකේ ස්ටැටියුට් එකක් පාස් කරගෙන තියෙනවා number 6 of 1990. මේකේ section 37 කියනවා imposition of stamp duty. Stamp duty charged every instrument relating to transfer of immovable property situated in Western Province. මෙයාලා කියනවා වෙස්ටර්න් ප්‍රොවින්ස් එකට අදාළ සේරම ඉඩම් සම්බන්ධයෙන් මුද්දර ගාස්තු ගෙවිය යුතුයි කියලා. සෙක්ෂන් 40 ආයි අර අපි සාමාන්‍යයෙන් කතා කරන ලංකාවෙම තියෙන ජෙනරල් ලෝ එක යටතේම ඒකම ෆයිනෑන්ෂල් ස්ටැටියුට් ඇක්ට් එක යටතේ වෙස්ටර්න් ප්‍රොවින්ස් එකට ඇප්ලයි කරගෙන තියෙනවා. සෙක්ෂන් 40 එතනදී කියනවා stamp duty shall be paid before at the time of execution. හැබැයි මේකට එක්සෙප්ෂන් එකක් තියෙනවා. යම් හේතුවක් මත ගෙවන්න බැරි වුණා නම් දවස් 7ක් ඇතුළතදී ඒ බැංක් එකට ගෙවන්න ඕනේ. ඒතර බැංකුවට පුළුවන් ඒ සර්ටිෆිකේට් එක ඉෂුව කරන්න. දැන් අපි කතා කරන්න යන්නේ stamp duty calculation එක. මේක ඉතාමත් වැදගත් ඒරියා එකක්. right? deed of trans එකකදී නම් දේපලක් විකිණීමකදී නම් ට්‍රාන්ස්ෆර් කිරීමකදී අපි ප්‍රොපර්ටි එකේ වැලියු එක ෆයින් අරගත්තට පස්සේ කොච්චරක් ස්ටෑම්ප් ඩියුටි ගෙවනවද කියලා. දැන් අපි හොයාගත්තනේ වැලියු එක කොහොමද හොයන්නේ කියලා. අපි හිතමුකෝ මේ ප්‍රොපර්ටි එකේ වැලියු එක $5,00,000යි. දැන් ප්‍රශ්නයක් එනවා අපි කොච්චරක් මේකට ස්ටෑම්ප් ඩියුටි බලනවද කියලා. එතකොට අපි ස්ටෑම්ප් ඩියුටි බලන්නේ මුල් ලක්ෂයට 103කුත් ඉතිරි ප්‍රමාණයට 104කුත් විදිහට. එතකොට අපි උත්තරේ ලියනකොට ලියන්නේ මුලින්ම ලියනවා ඔයාලට ස්ටෑම්ප් ඩියුටි කැල්කියුලේට් කරන්න කිව්වොත් ට්‍රාන්ස් එකකට අපි මුලින්ම ලියනවා value of the land. ඊට පස්සේ ඒ අදාළ land එකේ value එක. ඊට පස්සේ අපි ලියනවා first 100,000 stamp duty. එතකොට අපි ලියනවා ලක්ෂය වැඩි කිරීම 100ට කීයද? 103යි. එතකොට කීයක් එනවද එතනට? රුපියල් 3000යි. ඊට පස්සේ අපි ලියනවා remainder එහෙමත් නැත්නම් rest stamp duty. එතකොට ලක්ෂ 5න් අපි අඩු කරන්න ඕනේ ලක්ෂයක්. එතකොට එනවා ලක්ෂ 4ක් 400,000. ඒකට 104ක්. එතකොට එනවා 16,000. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් aggregate stamp duty 16,000 එකතු කිරීම 3,000 සමානයි 19,000. එතකොට ස්ටෑම්ප් ඩියුටි කැල්කියුලේට් කරන්න කියලා වැලියු එකක් දුන්නොත් ඔයා මෙන්න මේ විදිහට උත්තරේ වෙනමම දාන්න ඕනේ. වෙනම තැනක හොයලා නිකම්ම 19,000 දාන්න එපා. ඔයා 19,000 හොයපු විදිහ හරියට දන්නවා. මුල් ලක්ෂයට 103යි, ඉතුරුවට 104යි. මෙන්න මේ කියන කාරණාව දන්නවයි කියන එකට එක්ක මේක ස්ටේට්මන්ට් එකකින් ලියලා උත්තරේ දාන්න, නැත්නම් මේ විදිහට හදලා උත්තරේ පෙන්නන්න. right? ওই විදිහට තමයි ට්‍රාන්ස් එකකට අපි ස්ටෑම්ප් ඩියුටි බලන්නේ. ඊට පස්සේ අපි gift එකකට ගත්තොත් දැන් ඔයාලා gift එකේ value එක හොයන විදිය දන්නවා.
වැලියු එක හොයාගත්තට පස්සේ අර දිනයට කලින් හෝ දිනෙන් පස්සේ කියන එකත් එක්ක බලලා මේ වැලියු එකේ මුල් 50000ට අපි 103ක් බලනවා. ඉතිරියට 102යි. එතකොට ලක්ෂ 2ක් නම් මේ gift එකේ වටිනාකම 50000කට අපි බලනවා 103ක්. මේකත් අර කලින් විදිහටම අපි ලියන්න ඕනේ. එතකොට 50000 අඩු කරාට පස්සේ ලක්ෂ 2කින් 150,000 ඒකට 102ක්. right? එතකොට මේ total amount එක aggregate amount එක අපි දානවා මෙච්චරක් stamp duty ගෙවන්න ඕනේ කියලා. එතකොට ඕක තමයි අපි අර instrument එකේ එක්ක බැංකුවට ගෙවන්නේ, එහෙමත් නැත්නම් මුද්දර අලවන්නේ, ඔය කොයි විදිහකින් හරි ගෙවන්නේ මෙන්න මේ amount එක. right? මේ gift එකක stamp duty calculate කරන විදිහ. exchange එකක් ගත්තොත් එහෙම exchange එකේදී පොඩි කාරණා කිහිපයක් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. property එකක් දෙන්නෙක් අතර හුවමාරු කර ගන්නවා නම් ඒක වෙන්නේ co-heirsලා අතරදී නම් එතකොට මුල් ලක්ෂයට අපි බලනවා 100ට මුල් ලක්ෂයට බලනවා අපි 103ක් රිමයින්ඩර් එකට ගන්නවා 104. දැන් ඔයාලට පේනවා ඇති මේකේ බලන්නේ deed of trans එකේ විදිහටමයි. ලක්ෂයට 103යි ඉතිරියට 104යි. හැබැයි මේක වෙනස් වෙනවා co-heirsලා සහ non co-heirsලා අතර. right? මේ උඩ කෑල්ල වෙනව මතක තියාගන්න. දැන් අපි බලමු heirsලා සහ non co-heirsලා අතර කොහොමද බෙදෙන්නේ කියලා. co-heirsලා අතර නම් මේ property දෙක මාරු කරගන්නකොට දෙකේම වටිනාකම සමානයි නම් එතකොට මේ විදිහට ආයි බලන්නේ නැහැ stamp duty විදිහට ගෙවන්නේ රුපියල් 100යි. right? property එකේ value එක සමානයි නම් ඒකට අපි stamp duty ගෙවන්නේ රුපියල් 100ක් විතරයි. මේ co-heirsලා නම් විතරයි. මේ දෙන්න heirsලා නම් විතරයි property වල වටිනාකමත් සමානයි නම් රුපියල් 100යි stamp duty. property එකේ value එක සමාන නැහැ. නමුත් co-heirsලා අතර තමයි property එක transfer වෙන්නේ නම් එතකොට මේ වෙනස ගන්නවා. අපි ගමුකෝ එකක ලක්ෂ 5යි එකක ලක්ෂ 7යි. එතකොට ලක්ෂ 2ක වෙනසක් තියෙනවානේ. මේ වෙනසට බලනවා deed of trans එකේ විදිහට. ඒ කියන්නේ මුල් ලක්ෂයට 103යි ඉතුරු ලක්ෂයට 104යි. ඒ amount එක තමයි එතකොට deed of exchange එකකදී co-heirsලා අතර exchange කරගන්න property එකේ value එක different නම් ඒ විදිහට තමයි pay කරන්නේ. non co-heirsලා නම් මේ දෙන්න අතර property එක transfer වෙනකොට equal property value එකක් නම් දෙන්නගේම property සමානයි නම් එතකොට මේ market price එක ඒ කියන්නේ ලක්ෂ 5ට තමයි මුල් ලක්ෂයට 103යි ඉතුරු ලක්ෂ 4ට 104. right? ඒ ඇවිල්ලා non co-heirsලාගේ. එතකොට මරක අයින් කරේ ඔයාලට නැත්තම් පැටලෙන හින්දා එතකොට මේ property දෙක ගත්තම ලක්ෂ 5 එකේ දෙකේම සම වටිනාකම ලක්ෂ 5 නෙමෙයි නම් එකක වටිනාකම ඊට වඩා වැඩි නම් එතකොට මේ වටිනාකම වැඩි එකට ලක්ෂ 4 තමයි මුල් ලක්ෂයට 103කුත් ඉතුරු ටිකට 104කුත් විදිහට බලන්නේ. එතකොට ওই විදිහට තමයි deed of exchange එකකදී stamp duty calculate කරන්නේ. එතනදී මෙයාලා co-heirsලාද non co-heirsලාද කියන එකත් ඒ වගේම property දෙකේ වටිනාකම සමානද නැත්නම් වෙනස්ද කියන එකත් එක්ක තමයි බේස් වෙන්නේ. දැන් අපි බලනවා mortgage එකක කොහොමද stamp duty බලන්නේ කියලා. mortgage එකක stamp duty බලන්නේ වටිනාකම 1000කට 1 රුපියලක් තමයි stamp duty ගෙවන්න ඕනේ. අපි percentage එකක් ගත්තොත් එහෙම 0.1% දශම එකක් තමයි ගෙවන්න ඕනේ. mortgage එකේ stamp duty calculate කරනකොට මේ exception එක ඉතාමත් වැදගත්.
මෝඩ්ගේජ් එක යටතේ ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ නැහැ. මේ මෝඩ්ගේජ් එක ගන්නේ ගෙයක් හදන්න නම්, ගෙයක් මිලදී ගන්න නම්, එහෙමත් නැත්නම් ගෙයක් හදන්න ලෝන් එකක් ගන්න නම්, මේ වගේ හවුසින් ලෝන් එකක් නම් ඔයා ගන්නේ. එහෙමත් නැත්නම් නිවසක් හදන්න, නිවසක් පර්චේස් කරන්න, ඒ පර්පස් එකේ නම් මෝර්ගේජ් එක ගන්නේ. ඔයා ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ නැහැ. ඒ වගේම මේ amount එක මිලියන 3ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් නම් ඒකටත් ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ නැහැ. ඒ වගේම මේ මෝර්ගේජ් එක අරගන්නේ රෙජිස්ටර්ඩ් ෆයිනෑන්ස් කම්පැනි එකකින් නම්, රෙජිස්ටර්ඩ් බැංක් එකකින් නම්, එහෙමත් නැත්නම් කමිෂනර් අප්‍රූව්ඩ් කරපු ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකකින් නම් එතකොටත් ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ නැහැ. ඒතර මේ පර්පස් එක, මේ amount එක, මේ කියන ලෝන් එක ඔබ්ටේන් කරගත්තේ මේ කියන ඉන්ස්ටිටියුට් වලින් නම් ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් මෝර්ගේජ් එකක් ඉදිරිය මේ කියන ස්ටෑම්ප් ඩියුටි එක ගෙවන්න ඕනේ. ඊළඟට අපි ගන්නවා ලීස් ඇග්‍රීමන්ට් එකක්. ලීස් ඇග්‍රීමන්ට් එකකදී ගන්නේ 1810ක්. මෙතන අපි කැල්කියුලේෂන් වලදී 100ට එකක් කියලා කියනවා. නමුත් ගානේදී වට ලියන්න කිව්වොත් එහෙම එතනදී කියන්න එපා 100ට 1 රුපියලක් කියලා. අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ 18 රුපියල් 10ක් කියලා. කැල්කියුලේෂන් වලදී 100ට එකක් විදිහට කැල්කියුලේට් කරාට කමක් නැහැ. රයිට්? ලීස් වලදී එහෙමත් නැත්නම් රෙන්ට් එකකදී මාසික රෙන්ට් එක 50,000ට අඩුයි නම් ඔයා ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ නැහැ. ඒතර සමහර වෙලාවට සිනාරියෝස් වල දෙනවා අවුරුද්දක රෙන්ට් amount එක දීලා. ඒතකොට හොඳට ගාන කියවන්න සෙක්ෂන් එකේ කියන්නේ monthly rent එක 5000ට අඩුයි නම් සමහරලාට දෙනවා රෙන්ට් එක අවුරුද්දට රුපියල් 50000යි. එතකොට මේක 12න් බෙදලා අරගන්න ඕනේ. ඒ amount එක 5000ට අඩුයි නම් එහෙනම් වා ලීස් ඇග්‍රීමන්ට් එක යටතේ ස්ටෑම්ප් ඩියුටි පේ කරන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි තව එක්සෙප්ෂන් එකක් තමයි අවුරුදු 22කට ලීස් එක දීලා තියෙනවා නම් ඔයා අවුරුදු 22කට ලීස් එකට රෙන්ට් ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ නැහැ. ඔයා ගන්නේ අවුරුදු 20කට. දැන් මේ සිනාරියෝ එකක් දෙනවා. ඔයාට අවුරුදු 5කට රෙන්ට් එකකට ඉන්න ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕන නම් ඔයා කරන්නේ මොකද්ද? ලීස් ඇග්‍රීමන්ට් එක අරගන්නවා. ඒ වැලියු එක හොයා ගන්නවා. ඒ වැලියු එකට 100ට එකක් ගන්නවා. අපි රෙන්ට් එකට ඉන්න අවුරුදු 5යි නම් අවුරුදු 5න් වැඩි කළා මේ amount එකම එක සැරේ ස්ටෑම්ප් ඩියුටි විතර ගෙවන්න ඕනේ. දැන් අපි රෙන්ට් එකට ඉන්නවා නම් අවුරුදු 25ක් අපි මේක 25න් වැඩි කරන්නේ නැහැ. අපි වැඩි කරන්නේ 20න් විතරයි. ස්ටෑම්ප් ඩියුටි 20ට වැඩි නම් අවුරුදු ගාන 20ට වැඩි නම් පීරියඩ් එක අපි ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ අවුරුදු 20ක් දක්වා විතරයි. එතනින් එහාට ස්ටෑම්ප් ඩියුටි එක්සෙම්ප්ට් වෙනවා. රයිට්? එතකොට තව විදිහක් කියනවා පළවෙනි අවුරුද්දේ ස්ටෑම්ප් ඩියුටි 4500යි මාසෙකට ස්ටෑම්ප් ඩියුටි නෙමෙයි රෙන්ට් එක. දෙවෙනි අවුරුද්දේ රෙන්ට් එක 5500යි. අවුරුදු 5කට තමයි රෙන්ට් එකට ඉන්නේ. ඒතර පළවෙනි අවුරුද්දේ ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනේ නැහැ. 4500 නේ 5000ට අඩුයිනේ. එහෙනම් දෙවෙනි අවුරුද්දේ ඉඳන් ස්ටෑම්ප් ඩියුටි බලන්න ඕනේ 100ට එක ගාන අරගෙන අවුරුදු 5න් වැඩි කරලා තමයි ඔයා ලීස් ඇග්‍රීමන්ට් එකට අදාළව ස්ටෑම්ප් ඩියුටි පේ කරන්න ඕනේ. රයිට්? ඔය ඇවිල්ලා ලීස් ඇග්‍රීමන්ට් එකක් සම්බන්ධයෙන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට ස්ටෑම්ප් ඩියුටි යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. ස්ටෑම්ප් ඩියුටි එක පේ කරන්නේ කොහොමද? ස්ටෑම්ප් ඩියුටි එක පේ කරනකොට නොටේක ඩියුටිස් මොනවාද? ඔය ආදී විදිහට අපිට ස්ටෑම්ප් ඩියුටි සම්බන්ධයෙන් අදාළ වෙන සේරම දේ මේක යටතේ කතා කරා. ටිකක් දිග පාඩමක්. නමුත් අනිවාර්යයෙන්ම ප්‍රශ්න කරන ඒරියා එකක් නිසා හොඳට මේ පාඩම ඔලුවට ගන්න. එක්සෑම් එකට වගේම ඔයා ප්‍රැක්ටිස් කරනකොටත් මේ ස්ටෑම්ප් ඩියුටි කියන එක ඉතාමත් වැදගත් වෙනවා.